නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන්ද මෑණින් වහන්සේලාගෙන්ද අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවේ පහළ වෙලා අසරණ මිනිසුන්ට සංසාර දුකෙන් අත මිදීම පිණිස උතුම් ශ්‍රේෂ්ඨ මාර්ගයක් දේශනා කරන්නා වූ කාලවකවානුවක ඔබට අපට මනුස්සාත්ම භාවයක් ලබන්ඩ අවස්ථාවක් උදා වුණා කියන්නේ දුර්ලභම අවස්ථාවක්. මොකද මේ මනුස්සෝත්පත්තිය ලබනවා කියන එක ලෙහෙසි දෙයක් නෙමෙයි. ඒක බොහෝම අපහසු දෙයක්. එතෙන්දී ඒ අපහසු දෙය ලබන්ඩ අපට හැකියාවක් ලැබුණ කියන්නේ අපි බොහෝම වාසනාවන්ත භාවයට පත් වෙලා තියෙනවා. මොකද හේතුව පින්වත්නි, අපි කොහොම කිව්වත් අපට මනුස්සාත්ම භාවයක් ලැබුවට ඒ අපේ චිත්තසංතානයන් තුළ මනුස්ස ස්වභාවය පවත්ව ගන්න පහසුද අපහසුද කියන එක බලන්න එපැයි. පින්වත්නි, මේ මනුස්ස ලෝකේ ආපු අය මනුස්ස ගුණ ධර්මය දියුණු පමුණු කෙරුවොත් තමයි ආයි මෙහෙ එන්නේ. මනුස්ස ලෝකයට එන්න පුළුවන්. මනුස්ස ලෝකේ ආපු අය දිව්‍ය ගුණ දියුණු කෙරුවොත් එතකොට තමයි එයාලට දිව්‍ය ලෝකේ යන්න පුළුවන්කම ලැබෙන්නේ. මනුස්ස ලෝකේ ආපු අය බ්‍රහ්මවරුන්ගේ ගුණ දියුණු කෙරුවොත් එයාලට බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්කම ලැබෙනවා. මනුස්ස ලෝකේ ආපු අය තිරිසන්, ප්‍රේත, නිරය, අසුර ඒ ගති දියුණු කෙරුවොත් එයාලට ඒ උප්පත්ති ස්ථානවලට යන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මම කිව්ව එක ඔබට තේරෙන්න ඇත කියලා මට හිතෙනවා. අපි මේ මිනිස්සෙක් කියලා ලෝක සම්මතයට හසු වෙලා මේ කකුල් දෙකෙන් ඇවිදලා කටෙන් කතා කරලා ඉන්න විදිහට මිනිස්සෙක් කියලා සම්මත කරලා තිබුණත්, හැබැයි මේ සම්මතයට වුණත් අපි උරුමකම් කිව්වේ අතීත සංසාරයේදී මනුස්ස ගුණධර්ම දියුණු කරපු නිසා. අතීත සංසාරයේදී මනුස්සෝත්පත්ති ලබන්න තියෙන
ඒ ගුණධර්මයන් පෝෂණය කරපු නිසා. ඒ නිසා තමයි අද අපි මෙහි ඇවිල්ලා ඉන්නේ. හැබැයි අපිත් එක්ක හිටපු මීට පෙර අතීතයේ අපිත් එක්කලා හිටපු අපේ අම්මා තාත්තලා, අපේ ඥාති සහෝදරයෝ, අපේ දූ දරුවෝ, අපේ යහළු යෙහෙළියෝ, හැබැයි ඒගොල්ලෝ මීට එහා පැත්තේ මනුස්ස ලෝකයේ අපිත් එක්ක එකට ගනුදෙනු කරමින් හිටියා. අපි එතකොට පොදු කුලකයකට අයිති වුණා මනුස්ස කියන. හැබැයි ඒ ඉන්න කෙනාගේ චිත්තසංතානයන් තුල පෝෂණය කළා විවිධ විධි දේවල්. මනුස්ස ගුණ ධර්මයන් පෝෂණය කළ අය ආව මෙහි. දිව්‍ය ගුණ ධර්මයන් පෝෂණය කරපු අය ගියා දිව්‍ය ලෝකේ. බ්‍රහ්ම ගුණ ධර්මයන් දියුණු කරපු අය ගියා සතර පාය යන දේවල් පුරුදු පුහුණු කරපු අය ගියා. එතකොට බලන්න, එහෙමනම් අපි අතීත සංසාරයේත් ලොකු වීරියක් කරලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. පින්නදී දැන් බලන සාමාන්‍යයෙන් මේ මනුස්ස ලෝකේ ආපු අපට මේ ඉන්න අපේ ඥාති හිතයිසීන්, දූ දරුවෝ, යහළු යෙහෙළියෝ අපිට නිතරම උදව් කරන්නේ, අපේ සිත් පෝෂණය කරවන්න උත්සාහ දරන්නේ මනුස්ස ගුණ ධර්මයේම දියුණු කරන්නද, දිව්‍ය ගුණ ධර්ම දියුණු කරන්නද, බ්‍රහ්ම ලෝකේ යන ඒ ගුණ ධර්ම දියුණු කරන්නද, සතර පාය යන දේවල් දියුණු කරන්නද? දැන් මම කියන එක තේරෙනවද? එතකොට දැන් ඔබ බලන්න, ඔබ බලන්න ඕන. දැන් මේ කියන එක නෙමෙයි, දැන් ඔබ බලන්න ඕන. ඔබත් දැන් තව කෙනෙකුට ස්වාමි පුරුෂයෙක් හෝ බිරිඳක් හෝ දරුවෙකුට අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් හෝ යහළුවෙක් හෝ යෙහෙළියෙක් හෝ මිත්‍රයෙක් හෝ විය හැකියි. එතකොට දැන් ඔබ ඒගොල්ලොන්ට ඔබ මොන විදියට මානසිකත්වය පෝෂණය වෙන විදිහට එයාලට සහයෝගය දෙනවද, එයාලා ආශ්‍රය කරනවද කියලා ඔබට තේරෙනවද? මේ කියන එක තේරෙන්නේ නැහැ නේද? ඒ කියලා කියන්නේ දැන් ඔබේ යහළුවෝ, ඔබේ නෝනා, ඔබේ මහත්තයා, ඔබේ අම්මා තාත්තා, ඔබේ දරුවෝ එක්ක කටයුතු කරන විට ඔබ කටයුතු කරන්නේ ඔබට මනුස්සකම ආරක්ෂා වෙන විදිහටද, ඒ අයටත් මනුස්සකම ගොඩනැගෙන විදිහටද, ඔබට දිව්‍ය ගුණය ආරක්ෂා වෙන විදිහටද ගොඩනැගෙන විදිහටද, එයාලටත් දිව්‍ය ගුණය ගොඩනැගෙන විදිහටද, ඔබටත් බ්‍රහ්ම ගුණය ගොඩනැගෙන විදිහටද, එයාලටත් බ්‍රහ්ම ගුණය ගොඩනැගෙන විදිහටද, ඔබට තිරිසංගති ඇති වෙන විදිහටද, එයාලටත් එවැනි ගති ඇති වෙන විදිහටද, ඔබට පෙරේත ගති ඇති වෙන විදිහටද, එයාලටත් එවැනි ගති ඇති වෙන විදිහට කියලා දැන් ඔබ ඔබේ හිත දෙස බලන්න. හිත දෙස බලන්න. එතකොට ඔබට තේරෙයි ඇත්තටම ඔබ මානසිකත්වයේ පවත්වමින් ඔබටත් ආරක්ෂාවක් ඇති වෙන විදිහටද, ඒ කියන්නේ මනුස්ස
දිව්‍ය බ්‍රහ්ම කිව්වොත් සම්මත ආරක්ෂාවක් හරි හිතමුකෝ. ඔබට ආරක්ෂාවක් නැති වෙන විදිහට සතර අපායට වැටෙනවා කියනට ආරක්ෂාවක් නැත කියලා හිතමුකෝ. එතකොට ඔබ අනිත් අය ආශ්‍රය කරන්නේ එයාලට ආරක්ෂාවක් ඇති කරන දෙයට උදව් දෙමින් සහයෝගය දෙමින්ද එයාලට ආරක්ෂාව අහිමි වෙන දෙයට සහයෝගය දෙමින්ද? තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ වෙනත් විදිහින් ගත්තොත් එයාලත් ආරක්ෂා කරමින් ඔබත් ආරක්ෂා වෙන විදිහටද? එහෙම නැත්නම් එයාලත් අනාරක්ෂිත කොට ඔබත් අනාරක්ෂිත වෙන වැඩක්ද? ඒ කියන්නේ මොකද්ද? කෙටියෙන් ගත්තොත් දෙගොල්ලම ගොඩ යන විදිහටද දෙගොල්ලම වලට වැටෙන විදිහටද? එහෙම කිව්වමත් තේරෙන්නේ නැද? දැන් එතකොට කොහොමද ඇත්තටම දැන් ඔබ කරන්නේ කොහොමද කියලා දැන් ඔබේ හිතින් ඔබ තට්ටු කරලා අහන්නකෝ. ඔබ ඒ අයත් එක්ක කටයුතු කරන්නේ ඔබට හානිදායක විදිහටද ඒ අයටත් හානිදායක විදිහටද? තවත් විදිහින් කිව්වොත් ඔබ එයාලත් එක්ක ආශ්‍රය නිශ්‍රය කරන්නේ ඔබටත් හානිදායක වෙන විදිහටද ඒ අයටත් හානිදායක වෙන විදිහටද? නැත්නම් ඔබටත් ආරක්ෂාවක් ඇති වෙන විදිහටද එයාලටත් ආරක්ෂාවක් ඇති වෙන විදිහටද? එහෙම නැත්නම් ඔබට ආරක්ෂාවක් නැතුව එයාලට ආරක්ෂාවක් ඇති වෙන විදිහටද? නැත්නම් එයාලට ආරක්ෂාවක් නැතුව ඔබට ආරක්ෂාවක් ඇති වෙන විදිහට? කිව්ව එක තේරුණානේ. හැබැයි ඔය තේරුණා කිව්වට කියපු සිංහල තේරුණාට ඕක මට හිතෙන් තේරෙන්නේ නැතුව ඇති. ඇයි බින්නන්නේ ඔබටත් ආරක්ෂාවක් ඇති වෙන විදිහට අන් අයටත් ආරක්ෂාවක් ඇති වෙන විදිහට කියන්නේ කොහොමද? කොහොමයි? ඔබටත් ආරක්ෂාවක් කියන්නේ මම මේ පරමාර්ථමය වශයෙන් නෙමෙයි කතා කරන්නේ සම්මත වශයෙන් ඔබටත් ආරක්ෂාවක් ඇති වෙන විදිහට අන් අයටත් ආරක්ෂාවක් ඇති වෙන විදිහට කියන්නේ කොහොමද? ඔබටත් අවම වශයෙන් මනුස්සකමවත් ආරක්ෂා වෙන විදිහට අන් අයටත් මනුස්සකම ආරක්ෂා වෙන විදිහට අවම වශයෙන් ඒ කියන්නේ මොකද්ද? එහෙනම් මනුස්සකම ආරක්ෂා වෙන්න නම් ඔබ සත්පුරුෂ වෙන විදිහට ඔබටත් සත්පුරුෂ වෙලා ඔබ අන් අයටත් සත්පුරුෂ වෙනවද? එහෙම නැත්නම් ඔබටත් අසත්පුරුෂ වෙලා ඔබ අන් අයටත් අසත්පුරුෂ වෙනවද? එතකොට දැන් ඔබටම තේරෙනවා ඔබ සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියන එක. බලන්නකෝ. දැන් ඕක තේරෙන්නේ නැත්තම් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබේ ගෙදර නෝනා මහත්තයා දූ දරුවෝ අම්මා තාත්තා ඥාති හිතයිසි මේ අය සමග ආශ්‍රය කටයුතු කරන විට ගැටෙන සිත් ඇති වෙන විදිහට බැඳෙන සිත් ඇති වෙන විදිහට ද්වේෂය ඊර්ෂ්‍යාව කුඩුකේඩුකම ඇති වෙන විදිහට අනුන් හෙලා දකින විදිහට තමන් හොවා දක්වන විදිහට මාන්නය ඇති වෙන විදිහට කටයුතු කරන්නෙහි නම් ඔබ කටයුතු කරන්නෙහි නම් ඔබ ආරක්ෂිතද අනාරක්ෂිතද? මොකද්ද? අනාරක්ෂිතයි. එතකොට එහෙම මානසිකත්වයක් ඔබ පවත්වන අතරේ අන් අයටත් ඒක බෝ කරනව නම් දැන් ඔබේ හිතේ ද්වේෂය පවත්වමින් අන් අයටත් දැන් දෝෂාරෝපණ පවත්වනවා.
එයාලා ද්වේෂයට පොළඹවනවා. ඔබත් ඉරිසියාව කුඩු කේඩුකම පවත්වමින් ඒ අයටත් ඉරිසියාව කුඩු කේඩුකම ඇති වෙන විදිහට ඔබ දැන් ක්‍රියාත්මක කරනවා. එතකොට දැන් වෙලා තියෙන්නේ මොකද? ඔබ ඔබටත් අසත්පුරුසයි. ඔබ ඔබේ නෝන මහත්තයටත් අසත්පුරුසයි. ඔබ ඔබටත් අසත්පුරුසයි. ඔබ ඔබේ දරුවන්ට ඥාතීන්ටත් අසත්පුරුසයි. බලන්නකො පින්නන්නේ. දැන් ඇත්තටම ගොඩක් නෝනලා මහත්තුරු ඉන්නවනේ මේ සන් බැන ගන්නවා. නෝනට කේන්ති ගිහොත් මහත්තයට බැනගෙන යනවා. දැන් නෝන සත්පුරුෂයෙක් විදිහට මහත්තයට වැඩ කරන්නේ එතකොට කොහොමද? අසත්පුරුෂයෙක් විදිහට. මහත්තයත් පෙරලා එවැනිම උත්තර සපයන්න ගියොත් මහත්තයත් කොහොමද? අසත්පුරුෂයි. දැන් දෙන්නම මොකද වෙන්නේ? හානි කරගන්නවද නැද්ද? දෙන්නම දෙන්නට හානි කරගන්නවා. බලන්නකො පින්නවද? දෙන්නම දෙන්නට හානි කරගන්නවා. එතකොට දැන් මෙයාලට මනුස්ස ගුණ ධර්මද වැඩෙන්නේ නෑ. සතර අපායට බර වෙච්ච දේවල් ලැබෙන්නේ. එහෙම දේවල්ම පුරුදු කරනවා නම් පුහුණු කරනවා නම් ඔබට උරුම වෙන්නේ ඔබට හිමි වෙන්නේ මොනවද? එහෙම තමයි. ඒක වෙනස් කරන්න අනේ බැහැ පින්වත්, මේක වෙනස් කරන්න බෑ. දැන් සමහර විටක ඔබ මහා ගැඹුරු ධර්ම කරුණු පරිශීලනය කරන කෙනෙක් වෙන්න පුළුවන්. අභිධර්මයේ ත්‍රිපිටක ග්‍රන්ථ හොඳට පරිශීලනය කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම පරිශීලනය කරාට ඔබ මානසිකත්වයේ පවත්වන්නේ අසත්පුරුෂ විදිහට නම් එතකොට ඔබටත් ඒක හානි කරයි, අන් අයටත් ඒක හානි කරයි. මෙතන තියෙන ප්‍රධානම දෙය තමයි පින්වත්නි, තමන් දෙසට එබිල බලන්න. තමන් දෙසට එබිල බලනකොට ඔබට තේරෙනවා අපි මොන වගේ මොන විදිහේ ගුණධර්මයන්ද අපි දියුණු කරන්නේ. නැත්තම් මොන විදිහේ නරක දේවල්ද දැන් අපි මේ ප්‍රායෝගික කරන්නේ කියලා. gedara දෙමව්පියෝ පෙහෙවස් සමාදන් වෙන්න, දානයක් දෙන්න, ඒ දෙයකට සූදානම් වෙන විට සමහර විට ලේලිලා බෑනලා දූ දරුවෝ ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. එයාලා සත්පුරුෂ වෙලාද දෙමව්පියන්ට? නෑ. සමහර වෙලාවට දෙමව්පියන්ට දෝෂාරෝපණය කරන ලේලිලා බෑනලා දූ දරුවෝ ඉන්නවා. එතකොට එයාලා දෙමව්පියන්ට සත්පුරුෂද? නෑ, අසත්පුරුෂයි. එතකොට අන්න බලන්නකෝ. එතකොට දෙමාපියන්ට එහෙම දොස්පරොස් කියනකොට දරුවෝ ඒ දරුවොත් අසත්පුරුෂ වෙලා දෙමව්පියන්ගේ හිත තුලත් පෝෂණය කරන මොකද්ද? අසත්පුරුෂ ගතිය, ලාමක ගති. ඒ ලාමක ගති පුරුදු කරනවා. ඇයි? ඒ කියන එකට අදාළව පටලවිලා එනවා. එහෙනම් දැන් බලන්නකෝ, නුවණින් දකින්න ඔබට සත්පුරුෂ වෙන්න. ඔබට සත්පුරුෂ වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔබ ගොඩ යන්න. ඒ කියන්නේ එහෙමනම් ඔබට අසත්පුරුෂ ඔබ වෙන්න එපා. ඔබේ වල උපකපා ගන්න එපා. ඒ කියන්නේ මොකක්ද එහෙනම්? දැන් ඔබ ද්වේෂසිත පවත්වනවා කියන්නේ ඔබට සත්පුරුෂද අසත්පුරුෂද? අසත්පුරුෂයි.
ඉරිසියාව කුඩු කේඩුකම ඔබේ හිත තුල ක්‍රියාත්මක කරනවා කියන්නේ සත්පුරුෂද අසත්පුරුෂද? අසත්පුරුෂයි. හොරකම මත් වතුර පංච දුස්චරිතයම යමෙක් කරනවා නම් ඒ දුස්චරිත ක්‍රියාවන් කරනවා නම් එයාලට අසත්පුරුෂයි. බලන්නකෝ දැන් ඔබ බොරු කියනවා නම් ප්‍රාණඝාතය කරනවා නම් හොරකම කරනවා නම් වැරදි කාම සේවනයේ යෙදෙනවා නම් මත් වතුර ටික බොනවා නම් මොකද ඔබට අසත්පුරුෂයි. පින්වත්නි ඔබට අසත්පුරුෂ කෙනා ඔබටත් ඔබ අසත්පුරුෂ නම් ඔබ තව කෙනෙකුට සත්පුරුෂ වෙයිද? කවදාකවත්ම නෑ පින්වත්නි. හැබැයි එහෙම වගේ සමාජය අපිට පේනවා සමහර අය. ඇයි? එයාලගේ අසත්පුරුෂ ගති හිත යට තියාගෙන සත්පුරුෂ විලාසයෙන් පෙනී සිටිනවා. අසත්පුරුෂ ගති ටික හිත යට එහෙම තියාගෙන සත්පුරුෂ විදිහට පෙනී සිටිනවා. හරි සාන්ත විදිහට, සීලවන්ත විදිහට, අනේ තව කෙනෙකුට උදව් කරන විදිහට, තව කෙනෙකුට ආධාරය රැකවරණයක් දෙන විදිහට මෙන්න ක්‍රියාත්මක වෙන විදිහට පෙන්නනවා. හැබැයි යාගේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී එයාගේ ඇතුළාන්තය තුල තියෙන්නේ මොනවද? අසත්පුරුෂ ගති. මේ කියන එක තේරෙන්නේ නැත්නම් හිතන්නකෝ අනේ ඕගොල්ලෝ නෝනලා දැක්ක වෙලාවේ දැකලා අවුරුද්දක් දෙකක් තුනක් හතරක් හරි කතා කර ඉඳලා ඒ ඉන්න කාලේ ඔබ කොච්චර හිතන්නේ නැද්ද අනේ මුන්දනම් හොඳ සත්පුරුෂ කෙනෙක්, අනේ අම්මා කෙනෙක් වගේ හැමතිස්සෙම හොයලා බලනවා, කෑවද නැද්ද කියලා අහනවා, කොහෙද ගියේ කියලා අහනවා, අනේ හරීම හොඳයි කියලා හිතලා විවාහ කරගන්නවා. හැබැයි විවාහ කරගෙන ගියාට පස්සේ මෙන්න બોලේ මාස 7-8ක් අවුරුද්දක් දෙකක් යනකොට එදා කෙනාද මේ කියලා සැක හිතෙනවා. ඇයි? එදා කොච්චර හොඳට වචන හසුරුවපු කෙනෙක්ද? කොච්චර ප්‍රියමනාප හිනාමුසු මුහුණින් හිනාව පෙන්නපු කෙනෙක්ද? අද මූණ එල්ලගෙන මූණ කළු කරගෙන ගස්සල යන්නේ. අද හිනාව නෙමෙයි ඔරෝගෙන ඉන්නේ. එදා එකක් කිව්වොත් අනේ ඊළඟ වචනේ කියන්නේ බොහෝම පරතරයක් තියලා. මේ අපි බණ කියනකොටත් වඩා පරතරයක් තියලා වචන අතර කියන්නේ. දැන් අද විනාඩියට වචන 100ක් විතර අවුට් කරනවා. එතකොට ඔබට ඇත්තටම හිතෙන්නේ නැද්ද? ඇත්තට මේ කොහොමද මෙහෙම වුනේ? අනේ සමහර අය මට ඇවිල්ලා කියලා තියෙනවා. ඇත්තට පින්වත්නි මේ ඇත්තම ඇත්තක් කියන්නේ. හැබැයි මේක අවුරුදු කීපයක් වෙච්ච එක. අපේ සිල් ගන්න ආපු සත්පුරුෂ මහත්තයෙක් මට කියනවා, තරුණ මහත්තයෙක් කියනවා, අනේ ස්වාමින් වහන්සේ මම බඳින්න නෙමෙයි හිටියේ. ඊට පස්සේ මේ ගෙදරින් මෙහෙම කියනකොට මේ අපි එහෙම කතා කරලා කියලා හිතවත් වෙලා බැන්දා. දැන් බබාලා දෙන්නුකුත් ඉන්නවා ස්වාමීනි. හැබැයි එතකොට ඒ බඳිද්දී මේ හැබැයි මම අහපු ප්‍රශ්නයකට තමයි උත්තරයක් දුන්නේ. එතකොට දැන් හරියට කරදර කිව්වා. එකක් කිව්වොත් අර කිව් විදිහට ගොඩක් කියනවා කිව්වා. කෙලවරක් නැහැ කිව්වා. ඉතින් පුදුම කේන්තියක් සම්ඩු සරුවලක් වෙන්නේ.
කියලා මට අන්තිමට මරන්න හිතනවා ස්වාමීන් වහන්සේ දරුවෝ ඉන්න නිසා කරන්න දෙයක් නැහැ කියලා ඒ තරම් කේන්තියකින්. නමුත් මම ඔබ වහන්සේගේ බණ අහන්න නිසාත් මේ පැත්තට නැඹුරු වෙච්ච නිසා මම හරියට ඉවසගෙන ඉන්නවා කියලා. මම ඇහුවා මේ එතකොට මහත්තයෝ ඔයා යාළු වෙලා හිතවත් වෙලා ඉඳලාද බැන්දේ? එහෙමයි ස්වාමීනි කියලා. මම ඇහුවා එතකොට හඳුනාගත්තේ නැද්ද මොන වගේද කියලා. අනේ ස්වාමීන් වහන්සේ හඳුනාගත්ත කියන්නේ මම ඇහුවා කිව්වා දැන් මම 1 කිව්වොත් බඳින්න එකරන් යන කිට්ටු දවසේ ඇහුවා කිව්වා දැන් මම 1 කිව්වොත් ඔයා කියන්නේ කීයද කියලා ඇහුවා කිව්වා. ඇත්තටම මේ අහපු කතාව. ඊට පස්සේ කිව්වා මම 1 මහත්තයා 1 කිව්වොත් මහත්තයා කියන්නේ 2 නම් මම කියන්නේත් 1 2 කියලා කිව්වා. මහත්තයා කියන්නේ 1 අතර වෙනස ගත්තොත් බිඳුවයි කියලා මම කියන්නේත් බිඳුවයි කියලා කිව්වා. මහත්තයා කියන එක තමයි මම කියන්නේ කියලා මං ඇහුවන් එහෙමයි කියලා එහෙම කිව්වම මං ওই ප්‍රශ්නෙත් ඇහුවකෝ. ඒ ප්‍රශ්නෙටත් ඔය විදිහටම උත්තර දුන්නකෝ. අපොයි ස්වාමීන් වහන්සේ 1 ඇහුවන් 2 කියලා මම කියන එකම මම කියන්නේ මොකද්ද ඒකම කියනවයි කියලා ආපු මිනිස්සු ස්වාමීන් වහන්සේ අපේ අම්මේ 1 කිව්වත් දැන් කීයක් කියලා නතර වෙනවද කියලා මට නම් හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ කියනවා. පුදුම වැඩේනේ. එතකොට කොහෙද ඔය ගති තිබුණේ? එතකොට එහෙනම් ඒගොල්ලෝ අර අසත්පුරුෂ ගති හිත යට තියාගෙන සත්පුරුෂ විදියට පෙන්නුවා. ඇත්තටම මට කියන්නකෝ ඔබ වැඩියෙන්ම කැමති සත්පුරුෂයටද අසත්පුරුෂයටද? ඇත්තටම අපේ හිතේ ඉඩක් තියෙන සත්පුරුෂ සාන්තයටනේ කැමති. අනේ හරි සාන්ත සත්පුරුෂයට කැමති. හැබැයි එහෙම කැමති වුණාට ඔබ නිතර පුරුදු කරන්නේ සත්පුරුෂ ගතියද අසත්පුරුෂ ගතියද? ඔබ කැමතිනේ ගෙදර නෝන ඔබ මොකක් හරි එකක් කිව්වොත් ඒකට සැරෙන් නොකියනවට කැමතිනේ. ඔබ බැන්නත් බනින්න නැත්තම් නෝනට කැමතිනේ. ඔබ බොරු කිව්වත් නෝන බොරු කියන්නේ නැත්තම් කැමතිනේ. ඔබ හොරකම් කෙරුවත් නෝන හොරකම් කරන්නේ නැත්තම් කැමතිනේ. ඔබ වැරදි වැඩ කෙරුවත් නෝන වැරදි වැඩ කරන්නේ නැත්තම් කැමතිනේ. හැබැයි ඔබ කැමති එහෙම එකටනේ. ඔබ එහෙම කැමතුනාට ඔබ එහෙම නෑනේ. එන්නේ ඔබ කැමති එක ඔබ තුල දියුණු කරන්නේ නෑනේ. දැන් එතකොට කියන්නේ අපි කැමති එක තමයි. දැන් සමහර කෙනෙක් මේ බනහන කෙනෙක්ට අපි කැමති අරක්කු බොන්න ඒක නිසා තමයි ඉතින් අපි මේක කරන්නේ. එහෙනම් අපි කැමති එක තමයි කරන්නේ කියලා. නෑ ඒක ඔබ කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. ඔබ කැමති නම් දැන් ඔබ හිතමු ඔබ අරක්කු බොන්න කැමතියි කියලා දැන් කෙනෙක් හිතුවා කියලා. එහෙනම් දැන් ඔබට ඉන්නව එකම දරුවෙක් ඉස්කෝලේ 7 8 විතර. දැන් ඔබ රැකියාවට ගිහින් එනකොට පුතා බෝතලයක් ගෙනත් තියාගෙන සාලේ මැද තානියෙන් වක් කරගෙන බොනවා. දැන් මොකද කියන්නේ ඔබ? very good පුතා කියනවද? නෑ ඔබ යකා වගේ ආවේශ වෙලා බැනලා දොස්පරොස් කියලා. ඒ කියන්නේ මොකද්ද? ඔබ ඒකට කැමති නෑ. මේ පුතා ඇහුවොත් එනම් තාත්තා බොන්නේ. ඔන්න බලන්නකෝ. ඒ මොකද්ද මේ වෙන්නේ? ඔබ ඔබේ දරුවෙක් සිගරට් එකක් බොනවා දකින්න කැමති නෑ. හැබැයි ඔබ ඊට එහා දේවල් කරනවා. එතකොට ආන්නේ ඇත්තටම ඔබ වැරදි වැඩ කෙරුවත් ඔබ කැමති නිවැරදි වැඩේට. දැන් අපිට වෙලා තියෙන්නේ පින්වත්නි ඒ නිවැරදි ගතිය මතු කරගන්න. සත්පුරුෂ ගතිය මතු කරගන්න. සත්පුරුෂ ආශ්‍රය අඩු එක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සත්පුරුෂ ආශ්‍රය අපිට දිගින් දිගට ලැබෙනව නම් අපිට සත්පුරුෂ ආශ්‍රය දිගින් දිගට ලැබෙනව නම් පින්වත්නි සත්පුරුෂ ගුණධර්මම තමයි අපිට වැඩෙන්නේ. අසත්පුරුෂ ආශ්‍රය ලැබෙනකොට අපිට වැඩෙන්නේ මොකද්ද දන්නේම නැතුව
අසත්පුරුෂ ගතිය. එතෙන්දී අර අසත්පුරුෂ ගතියට නැමුණු හිත තියෙන කෙනා විවේකයක් ලද මොහොතේම සොයාගෙන යන්නේ කවුරුන්ද? අසත්පුරුෂයෝ. අසත්පුරුෂයෝ. එහෙනම් දැන් ඔන්න ඔබ දකින්නකෝ සාමාන්‍යයෙන් මම මේ සරල දේශනාවක් ඔබට කරේ. සරල කිව්වට බොහොම වැදගත් වෙනවා. මේ ගතිය නැතුව ඔබට නිවන් දකින්න පැත්තට නැඹුරු වෙන්න බෑ. ඇයි නිවන් දකින්න එක අවබෝධ කරගන්න ඕන මිනිස්සෙක්. මිනිස්සෙක්. එතකොට ඔබේ චිත්තසංත ඔබ සම්මතයෙන් නම් මෙන්න ඔලු ගෙඩියක් තියෙන අත් දෙකක් තියෙන කකුල් දෙකක් තියෙන බඩක් තියෙන මෙන්න මිනිස්සෙක් සම්මත මිනිස්සෙක්. හැබැයි සම්මත මිනිස්සෙක් කියලා මේ සතර මහා ධාතු වලින් හැදුණු මේ ශරීරය පෙන්නලා එහෙම කිව්වට දැන් මේක ඇතුලේ තියෙන මානසිකත්වයේ තියෙන්නේ තිරිසන් ගතිය නම් පෙරේත ගතිය නම් මානසිකත්වයේ තුල තියෙන්නේ ඔබ මනුස්ස ස්වරූපයෙන් පෙනී සිටියත් මනුස්සෙක් නෙමෙයි. මනුස්ස ස්වරූපයෙන් පෙනී සිටියත් මනුස්සෙක් නෙමෙයි. බලන්නකො ස්වභාවය. එතකොට මනුස්සෙක් නොවන කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න ලේසි වෙන්නේ නෑ. ඇයි දෙවිවරු අවබෝධ කරයි ධර්මය අහපු දෙවිවරු ඉන්න දිව්‍ය ලෝකවල ඒ අය එහෙම කරයි. මං කියන්නේ මනුස්ස ලෝකෙ ඉන්න අයට මං කියන්නේ තිබ්බ මිනිස්සෙක් නෙවෙයි නම් ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. දැන් එතකොට දැන් මේ බණහන මෙහින්වාතලා ස්වාමීන් වහන්සේලායි දැන් ඔය කවුරු ජයතොත් දැන් අපි හිතමු මේ ඉන්න කට්ටිය මිනිස්සෙමද? සම්මතනම් මිනිස්සයෝ. හැබැයි හිත තුල ක්‍රියාත්මක වෙනකත් දැන් බලනකො ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා හිතන්නකෝ. බුදුරජාණන් වහන්සේට තියෙනවනේ පිනන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි ශරීරයක් තියෙනවනේ. ඊට පස්සේ රහතන් වහන්සේලා හිතන්නකෝ. රහතන් වහන්සේලාටත් මේ වගේ සතර මහා ධාතු වලින් යුත් ශරීරයක් නේ තියෙන්නේ. රහතන් වහන්සේලාට තියෙනෙත් මේ වගේ සතර මහා ධාතු වලින් යුත් ශරීරයක්. අනාගාමී උත්තමයන්ට තියෙනෙත් මේ වගේ සතර මහා ධාතු වලින් යුත් ශරීරයක්. සකදාගාමී උත්තමයන්ට තියෙනෙත් මේ වගේ සතර මහා ධාතු වලින් යුත් ශරීරයක්. සෝතාපන්න ශ්‍රාවකයාට තියෙනෙත් මේ වගේ සතර මහා ධාතු වලින් යුත් ශරීරයක්. සෝතාපන්න වෙන්න ඉන්න කයට තියෙනෙත් මේ වගේ සතර මහා ධාතු වලින් යුත් ශරීරයක්. ඕන්න බලන්නකෝ. එතකොට ඒ කිව්ව උත්තමයෝ ඉන්නවනේ 8 දෙනෙක්. දැන් මේ 8 දෙනාගේම තියෙන්නේ මේ වගේ සතර මහා ධාතු වලින් යුත් ශරීරයක්. හැබැයි ඒ ශරීරයක් උනාට ඒ උත්තමයන් 8 දෙනාගේ සෝතාපන්න වෙන්න ඉන්න කෙනා සෝතාපන්න වෙන්න කියන්නේ මාර්ග සෝතාපන්න මාර්ගයේ වඩන කෙනා සෝතාපන්න වෙච්ච කෙනා සකු르දාගාමී මාර්ගයේ වඩන කෙනා සකුදාගාමී වෙච්ච කෙනා අනාගාමී මාර්ගයේ වඩන කෙනා අනාගාමී වෙච්ච කෙනා රහත් මාර්ගයේ වඩන කෙනා රහත් වෙච්ච කෙනා ඒ උත්තමයන් 8 දෙනත් මේ සතර මහා ධාතු වලින් හැදිච්ච ශරීරය තියෙන්නේ. හැබැයි ඒ තිබුණට ආන්න බලන්නකෝ ඒ තිබුණට ඒ උත්තමයන්ලගේ අපි දැන් කතා කරන්නේ මේ බාහිර ශරීරය දිහා බලාගෙනද අනේ රහතන් වහන්සේ කියලා අපි හරි ගෞරවයෙන් සලකන පුද පූජා තියෙනවා ඒ කටයුතු කරන රහතන් වහන්සේ කියලා. එතකොට ඒ වෙනස වෙලා තියෙන්නේ මොකද්ද? මානසික පෙරලිය. හිතේ පෙරලිය. අන්න දැන් දියුණු කරගෙන ගියා. දැන් අපි කියනවා රහතන් වහන්සේ කියලා. එතකොට එහෙනම් දැන් අපිට මේ ඉන්න අය ගත්තට පස්සේ මිනිස්සුම කියලා කියන්න පුළුවන්ද බලන්නකෝ. දැන් අර උත්තමයෝ මිනිස්සයෝ විදියට තමයි මිනිස්සයෝ තමයි. හැබැයි
ඒකේ දැන් මානසිකත්වයේ දියුණු කරගෙන ඉහළටම ගිහිල්ලා ශ්‍රේෂ්ඨ උත්තමයේ බවට පත් වෙලා. එතකොට එහෙමනම් අන්න බලන්නකෝ දැන් උන්වහන්සේලා ඒ විදියට එහෙම වෙනවා. දැන් චුන්දසූ කරගත්තොත්, දේවදත්ත හාමුදුරුවෝ ගත්තොත්, සුප්‍රබුද්ධ රජතුමා ගත්තොත්, හැබැයි ඒත් මේ වගේම සතර මහා ධාතු වලින් යුත් ශරීර. හැබැයි ඒ වුණාට ඒගොල්ලොන්ගේ මානසිකත්වයන් තුල පැවැත්වුවේ මනුස්ස ගතිවත් දිව්‍ය ගතිවත් නෙමෙයි. ද්වේෂය පෙරදැඩි කොට ගත්ත, ඉරිසියාව පෙරදැඩි කොට ගත්ත ගති පැවැත්වුවේ. ඒ නිසා ඒගොල්ලෝ ගියා කොහාටද? පහළට. එහෙනම් දැන් ඔබ හිතන්න මේ ඇවිදින කයක් තිබුණට මේ මස් ගොඩක් ඇට ගොඩක් අරගෙන ඇවිද්දට හැබැයි ඔබේ සිත සංවර්ධිතද කියලා බලන්න. එහෙනම් මේ සම්මත මනුස්ස විදිහට හිටියට අපිට බැලූ බැල්මටම පේනවා මිනිස්සෙක් විදියට. හැබැයි ඒ උත්තමේ රහතන් වහන්සේ නමක් විය හැකියි. සම්මත ඒ රහතන් වහන්සේ නමක් මහා ශ්‍රේෂ්ඨ උත්තමයෙක් වෙන්න පුළුවන්. හැබැයි සම්මත විදිහට බැලුවට පස්සේ මිනිස්සෙක් වගේ පෙනුනට ඇත්තටම එයා මිනිස්සෙක්ම වෙන්නත් පුළුවන්. සම්මතම විදිහට බැලුවට මිනිස්සෙක් වගේ පෙනුනට එයා මිනිමරුවෙක්. එයා පහත් ලාමක වැඩ කරන කෙනෙක් විය හැකියි. එහෙනම් දැන් මම මෙතනින් ඔබට කියා දෙන්න උත්සාහ දරුවේ මේ කය දිහා බලලා නෙමෙයි අපි මෙයාලා මිනිස්සයෝද හොඳ අයද නරක අයද කියලා තීරණය කරන්න ඕන. කයවත් බාහිර ස්වરૂපේවත් දිහා බලලා නෙමෙයි. මොකද්ද? මානසිකත්වයේ පවත්තන ස්වභාවය තමයි අපි දැනගත යුත්තේ. හැබැයි අපිට දැනගන්න පුළුවන් ද වෙන කෙනෙක්ගේ මානසිකත්වය? බෑ. දැන් ඔබට තව ගෙපත්තක් ගත්තොත් ඇත්තටම බලන්න පින්නවනේ. ඔබ සත්පුරුෂයයට කැමතියි. සත්පුරුෂයට ආදරෙයි. ඒකනේ පින සත්පුරුෂයට කැමති, සීලවන්ත අයට කැමති, ඒ අයට ආදරෙයි කියන්නේ කොහොමද? දැන් බලන්නකෝ කෙනෙක් දැන් ඔබ කොහේ හරි යනවා. දකින්නවා ලස්සන කෙනෙක්, රූමත් ලස්සන කෙනෙක් දකින්නවා. දකින්නකොට ලස්සනම කෙනෙක් දකින්නකොට මොකද ඔබට හිතෙන්නේ? බලන්න හිතෙන්නේ නැද්ද එයා දිහා? බලන්න හිතෙනවා. තව සැරයක් හැරිලා බලන්න හිතෙන්නේ නැද්ද? හැරිලත් බලන්න හිතෙනවා. ඇයි? ලස්සන නිසා. ඒ ලස්සනයි කියන විපාකේ ආවේ කුමන කර්මයකටද? පුණ්‍ය කර්මයකට ආපු විපාකයයි. ඒ කුමන පුණ්‍ය කර්මයේද? සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කිරීම නිසා. ඒ සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කිරීම නිසා ඒ පුණ්‍ය කර්මයට ලැබුණු විපාකයයි. ඒ පුණ්‍ය කර්මයට ලැබුණු විපාකයටත් අපි ආසයි. ඒ විපාකයටත් කැමතියි. හැබැයි ඒ විපාකයට කැමති, ඒ නිසා අපි ලස්සන අය සොයාගෙන යනවා. ලස්සන අයට කැමතියි. භවභෝග සම්පදන් බලනකො ඔබට දැන් කවුරු හරි කෙනෙක් කතා කරොත් ආවොත් කියොත් ඇත්තටම ඔබ කැමති භවභෝග සම්පත් වැඩි, ධන ධාන්‍ය වැඩි, මහා ආඩ්‍ය මිනිස්සු 3-4 දෙනෙක් එනවා කියන්නකෝ. ඒ 3-4 දෙනයි අනේ මොකුත් නැති බැරි අසරණ මිනිස්සු ටීකු යනවා කියන්නකෝ. ඔබ කැමති වැඩියෙන්ම කාටද? කාටද කැමති? අර ආඩ්‍ය මිනිස්සු ටිකට කැමති. බලනකො ඒ ආඩ්‍ය මිනිස්සුන්ට භවභෝග සම්පත්, යාන වාහන, මිල මුදල් ඒව තියෙන අයට දන්නේම නැතුව හිතේ කැමැත්තක් යනවා. ඒ කියන්නේ මොකද්ද ඒ ඇවිල්ලා තියෙන්නේ? දානයේ විපාකය ඇවිත් තියෙන ඒගොල්ලොන්ට. ඒ දානයේ විපාකයට අපි කැමති. අපි ඒ ටික ගන්න නෙමෙයි. හිතේ යනවා ඒගොල්ලොන්ට කැමැත්තක්. එතෙන්දී
ලස්සන නැති අවලස්සන 4-5 දෙනෙකුත් එනවා. අපි දු අවලස්සන 10 දෙනෙක් විතර එනවා. ඔය අතරේ ලස්සන කෙනෙකුත් එනවා. අපි කැමති කාටයි? ලස්සන කෙනාට. ඇයි? ආන සීලාදී ගුණධර්මයෙන් ලැබෙන විපාකයට අපි කැමති. එනවා නිරෝගී එක්කෙනෙකුයි රෝගී වෙච්ච මොන හරි විවිධ රෝග හැදිලා දද කුෂ්ඨ පිළිකා දියවැඩියා තුවාල එක විදියට හැදිච්ච රෝගීන් 7-8 දෙනෙකුයි නිරෝගී එක්කෙනෙකුයි එනවා. ඔබ වැඩියෙන් කැමති කාටද? අර දරුණුම රෝගයක් හැදිලා දරුණුම රෝගයෙන් පිළිපිලි ඉන්න කෙනාටද ඔබ කැමති? එයාටද කැමති? නෑ පින්වත්නි. ඔබ කැමති නිරෝගී කෙනාට. බලන්නකෝ. එහෙනම් සීලයන් ආරක්ෂා කිරීමේ ප්‍රතිඵල විදිහට තමයි නිරෝගී භාවයන් ලැබෙන්නේ. එහෙනම් ඒ සීලයන් ආරක්ෂා කිරීමේ විපාකයට අපි කැමති. දැන් මං කියන්නේ තේරෙන්නේ නැද්ද? ඇත්තම ඒවට කැමතිනේ. එහෙනම් ඒව කැමති නම් ඔබ දියුණු කරන්න ඕන මොනවද? ඔබ දානේ විපාකයට කැමති නම් ඔබ දියුණු කරන්න ඕන මොකද්ද? ඒ විපාක ලැබෙන ක්‍රමවේදයයි. ඒක මොකද්ද? දන් දීමයි. ඔබ සීලේ විපාකයට කැමති නම් ඔබ දියුණු කරන්න ඕන මොකද්ද? ඒ සීලය ඇති වෙන වැඩපිළිවෙලයි. සීලේ දියුණු කරගන්න වැඩපිළිවෙලයි. එහෙනම් අපි සත්පුරුෂ වෙනවා කියලා කියන්නේ සම්මත වශයෙන් මේ මනුස්සකමවත් ආරක්ෂා වෙන විදිහට ඔබේ හිත මෙහෙවන එක. සමහර වෙලාවට කෙනෙක් පින්වන්දි කියයි අපිට මේ ලැබිච්ච ජීවිතේ නිවන් දකින්න ඕන මේක නම් අතාරින්නම බෑ. ඉස ගිනි ගත්ත කෙනා ගින්න නිවන්න උත්සාහ දරන වගේම මේක කරගත යුතුයි කියලා කියනවා. අනේ හොඳයි. හැබැයි කියලා එයාලා මෙන්න භාවනා කරනවා. එයාලා මෙන්න අභිධර්ම ඉගෙන ගන්නවා. මෙන්න එයාලා හොඳට සූත්‍ර පිටකය ඉගෙන ගන්නවා. හැබැයි ඒ ටික සේරම කරනවා. කෙරුවට හිත තුල ප්‍රායෝගික කරන්නේ දුස්සීල ගති. සිත තුල භාවිත කරන්නේ අසත්පුරුෂ ගති. සාමාන්‍ය වෙලාවටත් සිත තුල අසත්පුරුෂ ගති භාවිතා කරන්නේ. අසත්පුරුෂ ගති භාවිතා කරනවා. හැබැයි කියන්නේ අපිට නිවන් දකින්නම ඕන කියලා. එහෙනම් පින නිවන් දකින්නම ඕන නම් සංසාර විමුක්තිය ලබා ගන්න අවශ්‍ය නම් ඔබට මේ පටිසෝතගාමී චින්තනය සකස් වෙන්න ඕන. පටිසෝතගාමී චින්තනය මේ ධර්ම කරුණු ටික විතරක් අහලා ඉගෙන ගත්තට ඔබේ හිත පෙරලිලා නෑනේ. ඔබේ හිත මෙතනින් පෙරලෙන්න එපැයි. පටිසෝතගාමී විදිහට හිතන ස්වરૂපය ඇති වෙන්න එපැයි. ඒක ඇති වෙන්න එපැයි. මෙතන Taman තුලින්ම ඇති වෙන්න ඕනනේ. අන්න එතෙන් Taman තුලින්ම ඇති වෙලා Tamanගේ හිත අන්නේ විදිහට පෙරලා ගන්න පුළුවන් නම් ඒ විදිහට පෙරලා ගන්නවා. ඒ කියන්නේ තමන් සත්පුරුෂ වෙනවා. ඔබට සත්පුරුෂ වෙලා ඔබ අන් අයට සත්පුරුෂ වෙනවා. සත්පුරුෂයෙක් වෙනවා. ඔබට සත්පුරුෂයෙක් වෙලා ඔබ අනේ ඔබේ නෝන මහත්තයට සත්පුරුෂයෙක් වෙනවා. ඔබේ දරුවන්ට සත්පුරුෂයෙක් වෙනවා. ඔබේ අම්මා තාත්තට සත්පුරුෂයෙක් වෙනවා. අසල්වාසීන්ට සත්පුරුෂයෙක් වෙනවා. එතකොට එහෙනම් ඔන්න බලන්න මම මේ කියන ඩිංග විතරක් තේරුම් ගන්නකෝ. ඔබට සත්පුරුෂ වෙනකොට කයෙන් වචනයෙන් සිතෙන් වැරදි කරන්න යන්නේ නැහැ. ඔබට සත්පුරුෂ වෙලා ඔබේ නෝන මහත්තයට දූ දරුවන්ට ඥාති හිතයිසීන්ටත් සත්පුරුෂ භාවය පතුරනවා.
එතනදී පළමුව ඔබට සත්පුරුෂ වුණා ඔබ. ඊළඟ ඔබ අන් අයට සත්පුරුෂ භාවය පතුරනවා. එතකොට බලන්න ඔබ කොච්චර ශ්‍රේෂ්ඨද කියන එක. දැන් අද ඔබ කරන්නේ ගොඩක් අය කරන්නේ මොකද්ද? ඔබට සත්පුරුෂ වෙන්නේ නැහැ. ඔබේ සිත පිරිසුදු කරන්නේ නැහැ. ඔබේ සිත කිලිටි වෙලා ඔබේ සිත දූෂිත වෙලා ඉන්න ගමන් ආන ධර්මයේ ටිකක් ඉගෙනගෙන නිවන් දකින්න කියලා කියනවා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේක හරියට දකින්න. හරියටම දකින්න. මොකද එහෙම වෙන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් ඔබට තියෙන්නේ ඔබ බලන්නකෝ පින්නන්නේ ඔබට සත්පුරුෂ වුණොත් ඔබ අන් අයටත් සත්පුරුෂ වුණොත් කොච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියලා. ඔබ ඔබටත් අසත්පුරුෂ වුණොත් අන් අයටත් අසත්පුරුෂ වුණොත් කොච්චර අහිතකර නරක කෙනෙක්ද පාපතර කෙනෙක්ද කියලා බලන්නකෝ. දැන් බලන්න පින්වත්නි කෙනෙක් සීලයක ශික්ෂාපදයක් කියලා කෙනෙක් සීලයක පිහිටවනවා කියන එක පුදුම ශ්‍රේෂ්ඨ දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ශික්ෂාපදයක් කියලා සීලයක පිහිටවන එක. මේ පොඩි වෙලාවකට తాවකාලික පිහිටවන එකත් බොහොම ආනිසංස ගෙන දෙන දෙයක්. හැබැයි කෙනෙක් සීලයේ පිහිටියොත් පුදුම කතාවක් නේ. පිහිටියොත් කොහොම වෙයිද? කොපමණ ආනිසංස වෙයිද? එතකොට ඔබ සීලයක පිහිටලා අන් කෙනාට සීලයේ හොඳ කියලා දෙනවනම් සීලයේ ආනිසංස කියලා දෙනවනම් ඔබ සීලයක පිහිටලා අන් කෙනාට සීලයේ ආනිසංස කියලා දෙනවා. ඔබ සීලයක පිහිටලා අන් කෙනා සීලයක පිහිටවනවා. පින්වත්නි කොපමණ සත්පුරුෂද බලන්නකො පින්වත්නි. කොපමණ සත්පුරුෂද බලන්නකො. පින්වත්නි එහෙම වෙනකොට මේවා අගනිටා බඹලොව දක්වා දෙවිවරු සාදුනාද දෙනවා. ඇයි ඔබත් සීලයක පිහිටලා අන් අයටත් සීලයක පිහිටන්න පිහිටවනවා සීලේ ආනිසංස කියනවා. කොපමණ ශ්‍රේෂ්ඨ ගුණධර්මයක්ද මේ දියුණු වෙන්නේ කියලා. දැන් අපිට බොහෝ අවස්ථාවල අහන්න ලැබෙන්නේ සමහර අය සීලයක පිහිටන් නැතුව අනිත් අයට සීලයක පිහිටන්න කියනවා. තමන් ගුණධර්ම දියුණු කරන්නේ නැතුව අන් අයට ගුණධර්ම දියුණු කරන්න කියනවා. තමන්ගේ හිත වෙනස් කරගන්න නැතුව අන් අයගේ හිත වෙනස් කරගන්න කියනවා. මේක පළමුව තමා කිව්ව නිකන් කතාවනේ පළමුව තමන්. ඒ දෙවනුව තමයි අන් කෙනෙකුට අපි එක කියලා දෙන්න ඕන තමන් ළඟ දියුණු වෙච්ච ගුණය. නැත්නම් පොතේ තියෙන එක ඔබ තව කෙනෙකුට කියලා දෙනවා නම් ඔබ ළඟ නැති ගුණයක්. ඔබ යාට කියන්න භාෂාව ඉගෙන ගන්න පුළුවන් නම් අහවල් පොතේ අහවල් සූත්‍රය කියව ගන්නකෝ. එච්චරයිනේ. ඒ නිසා මම කියන්නේ සත්පුරුෂ වෙන්න. ඔබ සත්පුරුෂ වුණොත් ඔබ මේ මනුස්සකම ආරක්ෂා කළොත් පින්වත්නි අන්න මේ ගුණ ධර්මයේ දියුණු කරගෙන ඉන්න කෙනා කවුද? අන්න මෙයාට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණොත් අන්න යා සංසාර දුකෙන් අත මිදෙන උතුම් ආර්ය මාර්ගය තුල ගමන් කිරීමට සුදුස්සා. අන්න දැන් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැසුණොත් අන්න එයා මේ මාර්ගයේ වඩනවා. නැතුව අනිත් අය පින්වත්නි මාර්ගයේ වඩන්නේ මාර්ගය කියනවා. මාර්ගයේ වඩන්නේ මාර්ගය ඉගෙන ගන්නවා. මාර්ගයේ වඩන්නේ මාර්ගය ගැන අහනවා. එච්චරයි. අපිට ඕන මාර්ගයේ දියුණු කරගන්න කෙනෙක්. මාර්ගයේ වඩන කෙනෙක්. එහෙනම් වඩන කෙනෙක් වෙන්න නම් දියුණු කරගන්න කෙනෙක් වෙන්න නම් පින්වත්නි මෙන්න මේ ගුණ ධර්මයට එන්න වෙනවමයි.
පළමුව තමා නිවැරදි විය යුතුමයි. ඒ ඇවිල්ලා ඒ ගුණ ධර්මයේ දියුණු කරගන්න දියුණු කරගෙන සත්පුරුෂ වුණොත් තමයි ඔබට මහා ශ්‍රේෂ්ඨ භාවයක් ලැබෙන්නේ. එහෙනම් මේ හැම කෙනාම අදිෂ්ඨාන කරගන්න තමන් තුලින් බලලා තමන් දෙස බලලා තමන් සත්පුරුෂ වෙලා තමන් දියුණු කරගන්නා වූ සත්පුරුෂ ගුණයන් අන් අයට සත්පුරුෂ වීම සඳහා සහයෝගය දීලා ඔබත් ඒගොල්ලොනුත් මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ විමුක්තිදායක මාර්ගයේ වඩන්න සුදුසු මට්ටමකටපත් වෙන්න ශක්තිය ධෛර්යය උපදවා ගැනීමට හැකි වේවා කියලා ආශිර්වාද. සියලු දෙනාටම තෙරුවන් සරණයි.